පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ කලවාන පදිංචි අමරාවතී වෙන පින්වත් සහෝදරියගේ දෙමව්පියන් හා සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ඔවුන් මේ ධර්මය අසා බලාපොරොත්තු වන බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය කර ගැනීමට ඒ වගේම ස්වාමි පුරුෂයාගේ 68 වන ජන්මදිනය නිමිත්තෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමට මාගේ දරුවන්ට කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබීමෙම ධර්ම මාර්ගී ගමන් කිරීම සඳහාත් මේ පින්කම හේතු වේවා කියලා ඒ විසින් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම පූජනීය ස්වාමින් වහන්සේලාට ගුරුවරු වන සමන් හල්නිත්ති මැතිතුමා ඇතුළු සියලුම ගුරුවරුන්ට කල්යාණ මිත්‍රයන්ට තුම් නිර්වාණය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙන නිසා ඒ ප්‍රාර්ථනාව හිත තබාගෙන අද දවසේ අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉමේසං පංචන්නං උපාදානස්කන්ධානං සමුදයංච අත්ථංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතා භූතං පජානාති අයං උච්චති රාද අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති. ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්තුන් කවුරුත් සෝදානම් වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝකයට දේශනා කොට වදාලා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි අපූර්ව ධමයක්. ඇත්තටම මේ බොහෝ දෙනෙක් මේ ධර්මයේ වටපිට තලතල හිටියට මම මෙහෙම කිව්වට තේරුම් ගන්න මේක. මේ බුදුදහමේ තියෙන පිංගන්නේ පුංචි තැනක්. මේ පුංචි තැන අල්ල ගැනීම ලේසි නෑ හැබැයි. ලේසි අමාරුයි දෙකම කියන්න බෑ. අමාරුද කියලා ඇහුවොත් නෑ එච්චර ලොකු අමාරුවකුත් නෙමෙයි. එහෙනම් ලේසියෙන්ම ගන්නද පුළුවන් කිව්වොත් නෑ එහෙම ලේසියෙන් ගන්න පුළුවන් කමකුත් නෑ. ඇත්තටම කෙනෙක් බුදුදහම හරියට තේරුම් ගත්තොත් එයාට මේ ජීවිතය වෙනස් කරගන්න නෙමෙයි. මේ ජීවිතේ අපිට ලැබිච්ච දේවල් එක්ක අකම්පිතව ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. කෙන්පින්ගන්නේ දැන් උදාහරණයක් ගන්න. අපි වයසට යනවානේ. අපි හැමෝම වයසට යනවා. ඒක පොදු ධර්මතාවයක් නේ. ඒකට දැම්ම ඉඳන් අපි ඕක දැනගෙන ඒකට ෆේස් කරන්න මුහුණ දෙන්න ලෑස්ති වෙලා හිටියේ නැත්නම් තව ටික කාලයකින් වයසට ගිහිල්ලා ඇඳකට වැටිලා අසනීපයක් අමාරුවක් හැදුනහම එදාට කොහොමද ඒකට මුහුණ දෙන්නේ අපි? එදාට තැවි තැවි ජීවත් වෙන්න වෙනවද නැද්ද? අනේ මෙහෙම වුණානේ අර වුණානේ මේක වුණානේ මෙහෙම වුණානේ කියලා වෙනවා. එනිසා මේ බුදුදහම කියලා දෙන්නේ එදාට නොතැවි
වයසට යන්නේක යනවාමනි පින්වත්. ලෙඩ වෙන එක වෙනවාමයි. ඒක තමයි මේ සසරේ දෝෂය. සංසාරේ ස්වභාවය. මේ සසර මේ සර්ව සුන්දර සසරක් නම් අපි කවුද නිවන් දකින්නේ? මේකේ ප්‍රශ්න ගොඩක්. එක එක්කෙනාට එක එක පැත්තෙන්. දැන් කසාද බැඳාම නෝන හොඳ නැති වෙනවා සමහරුන්ට, මහත්තයා හොඳ නැති වෙනවා සමහරුන්ට, දරුවෝ හොඳ නැති වෙනවා සමහරට ඔක්කොම හොඳයි ඉන්න පරිසරය හොඳ නැහැ, සමහරකට ඔක්කොම හොඳයි තමන් හොඳ නැහැ. කොච්චර ප්‍රශ්නද මේ ජීවිතේ. මේ වගේ එක එක්කෙනා මුණ දෙන සාංශාරික දෝෂ එක්ක ඒවට තැවෙන්න නෙමෙයි. දැන් පිටින් අපෙත් මේ අතපය රිදෙනවානේ නැතුව නෙමෙයිනේ. මේ අත රිදෙනවා, කට රිදෙනවා, ඔළුව රිදෙනවා, බෙල්ල රිදෙනවා. ටිකක් වෙලා එකතන හිටියාම කකුල් හිරි වැටෙනවා. දැන් මේවත් එක්ක තැවීමක් නෑනේ. මේක තමයි පංචස්කන්ධයේ ශරීර කූඩුවේ ස්වභාවය. ඒක තේරුම් අරගෙන අකම්පිතව වාසය කරනවා විනා ඒ කියන්නේ අපිට මේක ඉක්මවන්න බෑ. අපි මූණ දෙන්න ලෑස්ති, අපි මානසිකත්වය හදාගන්න ඕනි මේකට මූණ දෙන්න. ඒකටයි බුදුදහම. ඒතර බුදුදහම දන්න කෙනෙක්ගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු වෙනවා. භෞතිකය කඩාගෙන වැටෙන්නේ නැහැ. ඔය පින්වතුන්ලා බුදුදහම කියලා හිතන්නේ පම් පැදුරක බුදියනවා නම් සරප්පු දෙකක් දාන්න නැත්නම් එක වේලයි නම් කන්නේ, ඒකත් පිණ්ඩපාතේ නම් ඇලකින් වතුර බොනවා නම් ඔයගොල්ලෝ කැමති නැද්ද එහෙම ස්වාමීන් වහන්සේලාට? ඉන්නේ මැටි කුටියක නම් ඉටි රෙද්දක් වහලට ගහගෙන. ඒකත් කැලේ නම් ඔබ පින්වතුන්ලා වැඩියෙන්ම කැමති ඒ අතරටම එනවා BMW එකකින් ඇවිල්ලා බහින ස්වාමීන් වහන්සේ නම. ඔය පින්වතුන්ලා වඩා කැමති කාටද? නේ සමහරක් විට අර කැලේ ඉන්න අපි පින්නනේ දන්නවනේ. මේ කැලේ ඉන්න භික්ෂුවගේ ඔළුවේ ධර්ම මාත්‍රයක් නැති වෙන්න පුළුවන්. අපි අපේ රේරුකාණී නායක හාමුදුරුවෝ ගන්න. මේ කොළඹ හිටපු ස්වාමීන් වහන්සේ නමක් නේ. ඉතින් අදටත් උන්වහන්සේගේ පොත්පත් මුළු ලක්දිව ලෝකයම පරිහරණය කරනවා. තේරවාදී සංඝයා පුදුම ගෞරවයෙන් අපි කවදාවත් රේරුකාණී සංඝයාගේ පොත බිමකින්වත් තියන්නේ නැහැ. අපි උඩ නම් ඉන්නේ පොතත් උඩ තමයි. එතකොට ඒක අර කැලේ ඉන්නවද මෙහි දැන් ඔය ඕන තරම් ඔය කැලෑවල් වලින් එළියට එන ඇත්තෝ අපි දැකලා තියෙනවා. අර කැලෙන් එළියට මේ කැලෙන් එළියට ආවා කියලා මනෝ විප්‍රකාර කියවනවා. මේක ඉතින් හිතක් හිතන්න එපා. ඒ වුණාට ඒක ටයිටල් යන්නේ සිරිපා වණෙන් හමු යෝගී භික්ෂුව. අහවල් කැලෙන් හම්බුණු යෝගී භික්ෂුව. ඉතින් මේ ඒ යෝගී භික්ෂුව එළියට ඇවිල්ලා ඒ යෝගී භික්ෂුව කැලේ හිටියනම් කොහොමද දන්නේ ඇමරිකාවේ ජනාධිපති වුණේ කවුද කියලා? ඒක ගැනද බනට කියන්නේ? තේරෙනවද මං කියන එක පිටින්? ඒ නිසා ඒකට මුල් තැන දෙන්න එපා. මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ සිත හදා ගැනීමේ වැඩපිළිවෙලක් මිසක් පන්පැදුරක ඉන්නවද බෝරුව. අපි මේක කියන්නේ මේ කොළඹ පැත්ත කැරකිලා නෙමෙයි. අපි මේ සෙනසුන් වල භික්ෂුන් වහන්සේලා එක්ක පිළිවෙත් පුරාගෙන ඉන්න ස්වාමීන් වහන්සේලා. හැබැයි උන්වහන්සේ අර ඉන්න අඳින කන බොන හැටි ඒක නෙමෙයි දහම. උන්වහන්සේ ලෝකයේත් එක්ක කටයුතු කරනකොට සංස්කාර ලෝකයේ පිළිබඳව අවබෝධය ඔය පිඟුතුල කැලේ කිද්දි අලියෙක්ට වෙඩිල්ලක් දැම්මොත් ඔය පිඟුතුල උඩ යනවා අලියට වඩා. බය වෙලා. හැබැයි මේ භික්ෂුව කැලේට හුරු වෙච්ච සද්දයකට තහඩුවකට ගලක් වුණාට උඩ යන මේ බය වෙන කට්ටිය නෙමෙයි. රහතන් වහන්සේ බයව නැහෙන පිංගුවත් රහතන් වහන්සේ කනගාව හෙනයක් ගැහුවත් උන්වහන්සේ ඒක සුන්දරත්වය දකිනවා. අනේ මේ සොඳුරු හෙනයක් ගැහුව සොඳුරු හෙන කියලා තියෙනවා. ඔය පිංගුතුලගේ කන් වලට සොඳුරු හෙන ගහලා තියෙනවද කවදා හරි? ගැහුවාම ආයසුයි කණුයි වහගෙන ඇඳයට රින්ගනවා මිසක් අපේ මිනිස්සු. මේ බලනකොට රහතන් වහන්සේ හෙනේ දැකලා තියෙන දැන් ඔය තේරිගාතාවල අපදාන ආදී තැන්වල තේරිගාතාවල විශේෂයෙන්ම තියෙනවා. සමහර තේරිගාතුල ඈතින් අර මොනරෙක් කෑ ගහන සද්දයක් ඇහෙනවා. මොනරෙක් කෑ ගහන්නේ මේ පණ බයට. අපිට මම අපි කියලා කියන ඔබට හරි. ඔබට මොනරෙක් කෑ ගහනව ඇහුනොත් ඔබට හිතෙන්නේ කොහොමද? අන්න කුඹුරු වීටික් කනවද දන්නේ නැහැ. අන්න අපෝ මෙන්න මේ මල කරදර සද්දයක් ඇහෙන සමහර ගම්වල මිනිස්සු මොනර සද්දයට කැමති නැහැ පින්ගස්. රහතන් වහන්සේ කියන ගල් ගුහාවක ඉඳලා මාගේ මේ භෞතික ගේ නම් සෙවිලි කරලා නැහැ. ඒක නම් ওই තනින් තන තෙමෙනවා. හැබැයි මගේ හිත නම් සෙවිලි කරලා තියෙනවා. ඈතින් මොනරෙක් කෑ ගහන සොඳුරු ශබ්දයක් ඇහෙනවා. බලනකොට රහතන් වහන්සේට සරි මේ ස්වභාව ධර්මයත් එක්ක තියෙන ගනුදෙනු උන්වහන්සේ කම්පණයටපත් වෙන්නේ නැහැ.
සාමාන්‍ය මනුෂ්‍යයා මොකද කරන්නේ පින්වත්නි? මෙන්න මේ ජීවිතයේ තමන් පුරුදු වෙච්ච සැප වේදනාව. තමන් පුරුදු වෙච්ච යම් සැප වේදනාවක් තියෙනවනේ රටාවක්. ඒ රටාව අහිමි වෙනකොට ඒකත් එක්ක දුක් වෙන්න ගන්නවා. ඒ රටාව අහිමි වෙනකොට වේදනාව දැන් ඔය පිටුතුල ඔය ඉන්න ගමන් මේ කොයි හරි ගිහිල්ලා අපි හිතමුකෝ මේ නිරෝධායනය වෙන්න දැම්ම දවස් 15ක් විතර. ඔය පිටුතුලට පිස්සු හැදේ. ඒකනේ අර පැනලා යන්නේ නේ. කියන්නේ ඔබ හිතන්න එපා දවස් 14ක් 15ක් එහෙම කැලේ ලේසියෙන් ඉන්න පුළුවන් කියලා. එතකොට එදිනෙදා ජීවත් වෙච්ච රටාව නැති වෙනකොට මගේ පින්වත්නි ඒවට කලබල වෙන්න එපා. මේ ගස්කොළ යාන වාහන ගෙවල් දොරවල් දූ දරුවෝ මේවා අපිට ගුරුවරු ස්වභාව ධර්මය ගැන කියලා දෙන්න ආපු. ඒගොල්ලෝ උගන්වන පාඩම ඔය පින්වතුන්ලා ඉගෙන ගන්න. ඒගොල්ලොන්ගේ වෙනස් වීම, මේගොල්ලන්ගේ නැතිවීම, මේගොල්ලන්ගේ දි รา යාම ඉස්සරහා අඬ වැළපෙන එක නෙමෙයි කළ යුත්තේ. ඒවා ලෝකයේ පවතින ධර්මතා. අපි ඒකට ලැජ්ජ වෙන්නවත්, අපි ඒකට බය වෙන්නවත්, අපි ඒකට අඬන්නවත්, අපි ඒකට දොඩන්නවත් දෙයක් නැහැ. ඒ තමයි ලෝකේ ධර්මතා. ඒ ධර්මතාවයන් වලට මූණ දෙනවා මිසක්. මේක තමයි ස්වභාවය ශරීරය නේද? නැත්තම් මගේ රත්තරන් පින්වත්නි. මේ ශරීරයෙන් අපි මිදෙන්නේ මොකටද? ඔය සසරක් යනවනේ හොඳට පින්කම් කර කර. හොඳ ජීවිතයක් අපි මේ අත් කර ගන්නවනේ පින්කම් කර කර. එහෙම බෑ. ජීවිතයත් එක්ක ලැබෙන පීඩා විඳින්න සකස් වෙන මානසිකත්වයට කියන ඔන්න ඕවට තමයි කියන්නේ සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහුක වුත්තේ සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේ සරණුගිද්දෝ. දැන් මේ කරණීයමෙත සූත්‍රය කියන්නේ සන්තුස්සකෝ. මොකද්ද කියන්නේ? ලැබෙන දෙයින් සතුටු වෙන්න. එතකොට ලැබෙන දෙයින් සතුටු වෙන්න කියන්නේ මේ සල්ලේක ප්‍රතිපදාව කියන්නේ සහැල්ලු ගති පැවතුම් කියලා කියන්නේ පාරේ පැදුරක් දාගෙන නිදින එකට නෙමෙයි. ඒකට කියන්නේ යාචක ප්‍රතිපදාව කියලා. සහැල්ලු ප්‍රතිපදා ලැබෙන්නේ මොකද්ද? ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්න. ඔබට සමහරකට හොඳ මෙට්ටිකුත් එක්ක ඇඳක් ලැබෙන්න පුළුවන්. ඒක තමයි ඔබේ ලැබීම. ඒ ලැබීමෙන් තෘප්තිමත් වෙනවා මිසක් ඔබට පැදුරුකුයි කොට්ටෙකුයි ලැබුණොත් ඔබ හිතයි අනේ ඉතින් ඩබල් ලේයර් මැට්ටයක්වත් තියෙනවා නම් ට්‍රිබල් ලේයර් මැට්ටයක්වත් තියෙනවා නම් හොඳ එයා කන්ඩිෂන් රූම් එකක්වත් තියෙනවා නම් අපි දන්නවා ජීවත් වෙන්න ඕනද අපිට කොහින්ද ඒවා පින්වත් නෙහෙම නෙමෙයි පේමන්ට් එක හම්බ වෙයි මැටි ගඩොලක් හම්බ වෙයි ඔළුවට තියාගන්න පැදුරක් හම්බ වෙයි පැදුරේ ඔබට ඉඩ නැති වෙයි බලු පැටියෙක් ඇවිල්ලා නිදාගනි තව ඔය ඉන්නේ මේ හැමෝත් එක්කම ෂෙයා කරගෙන බෙදාගෙන ලැබිච්ච දෙහෙත් එක්ක සතුටින් ජීවත් වෙන්න ඔබට පුළුවන් නම් ඒක පින්වත්නි වෙනම මානසිකත්වයක්. ඒක මහා නිදහස්. අන්න ඒවට කියනවා සන්තුස්සකෝච සුබරෝච පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. වැඩි අමාරුවක් නෑ කට්ටිය පෝෂණය කරන්න. ඇයි ඕනම සිටුේෂන් එකක ෆ්ලෙක්සිබල්ව ඕනම තත්වයක නම්‍යශීලීව වාසය කිරීමේ හැකියාව උන්ට පවතිනවා. ඒක ඔබට පුළුවන් ද මේ ඉන්න? ඔබ නිකන් බලන්න ඔබ රේස් එකක නෙමෙයි ඉන්නේ කියලා. ඔබ මම මේ කියන තැනද මනස තියන් ඉන්නේ ලොකු රේස් එකකද මනස තියන්නේ. ලොකු රේස් එකකින්. මෙතනට හිත ගත්තට පස්සේ කවදා හරි දවසක අසනීපයක් අමාරුවක් හැදුනොත් එදාටත් මේ තමයි මගේ ලැබීම. මම මේකත් එක්ක ජීවිතයෙන් පිළිදෙ ඔබේ ඔය ඉන්න ගමන් කකුලක් කැපුවා කියලා හිතන්නකො මොකක් හරි අසනීපයක් වෙලා. අපි මැරෙන්නද? මොකද කරන්නේ? සාමාන්‍යයෙන් මගේ නම් කකුලක් කැපුවොත් කපයි හිටන්නේ. කැපුවොත් මම එක කකුලේ නුයි අත් දෙකේ නුයි ජීවත් වෙන්න පුරුදු වෙනවා. දැන් ඔය දියවැඩියා වගේ රෝග හැදෙනවා සමහරවිට. හැදුනම කකුල් කපනවානේ. මං කියන්නේ අපි මැරෙන්න නෙමෙයි ඕනි. ඒ එක කකුලෙන් ජීවත් වෙ එක තමයි අපේ ලැබීම. ඒ තමයි ජීවිතය තාත්තම්මා. ඒ ජීවිතයට පුරුදු වෙනවා විනා ඒක දැන් මෙහෙමයි. ඕක ලෝකෙට සාපේක්ෂව සුදු කළු ભેදයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපිට මේ ලෝකේ නලවන්න නෙමෙයිනේ අපි මහාන වෙන්නේ. ඔයගොල්ලෝ මේ බණ අහන්නේ ලෝකේ නලවන්නද ඔබ නැලවෙන්නද? නේද? අපි නැලවෙන්නනේ අපි සැනසෙන්නනේ බණ අහන්නේ. එතකොට මේ කවුරුත් මේ දැකලා නැති එහා පැත්තේ ඔෆිස් එකේ එක්කෙනයි මෙහා පැත්තේ ඔෆිස් එකේ එක්කෙනයි එහා පැත්තේ ගෙදර එක්කෙනයි මෙහා පැත්තේ ඒගොල්ලෝ නැලවෙයි. ඒගොල්ලෝ නලවන රූකඩවටපත් වෙන්න එපා. ඔබ වෙන්න. ඔබ ඔබේ ජීවිතය විඳින්න. ඔබ ඔබේ ජීවිතේ ජීවත් වෙන්න. ඒගොල්ලෝ නැලවෙනවා නම් ඒගොල්ලෝ නැලවෙයි. ඔබ නැලවෙන්න. ඔබ සැනසෙන්න. මේ බුදුදහම ඔබට නැලවෙන්න මිසක් ඔබට සැනසෙන්න මිසක්
තව තව කාකාවත් නලව ඉන්න නෙමෙයි. ඒගොල්ලන්ව සනසවනවා නම් එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔබ ධර්මය දෙන්න. මේ ජීවත් වෙන ක්‍රමවේදය සිස්ටම් එක මේ ප්‍රොසීඩිය එක ජීවිතේ හැමෝටම කියලා දෙන්න. ඒක තමයි ඔබට දෙන්න පුළුවන් අමෘතය. යමෙක් යෝච සබ්බ දදෝති යෝදදාති උපස්සයන්. කෙනෙක් කුටිසෙනසුන් දෙනවා කියන්නේ සියල්ල දුන්නා වගේ. කෙනෙක් ධර්ම දානය කරනවා කියන්නේ ඒ අමෘතය දුන්නා වගේ කියනවා. මේ ධර්මතාවය කියලා දෙනවා මිසක ඒගොල්ලන්ව නලවන රූ කඩ දෙන සමහරුගේ කොණ්ඩේ කොටයි. ඒ කට්ටියට කොණ්ඩේ දිගායක සමාජයට යන්න බෑ. සමහරවිට දිගයි කියලා යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම පිංගන්නේ ඒවට කලබල වෙන්න එපා. ඒවා ඇවිල්ලි තාම සාමාන්‍ය දේවල්. ඒවා අපි ඉස්සර අපි මේ කොණ්ඩයක් කපන්න කෙස් ගහෙන් ගහට කියනවා මේ ගහ මෙහෙම තියෙන්න ඕනි, මේ ගහ මෙහෙම තියෙන්න ඕනි, මෙතන මෙහෙම තියෙන්න ඕනි, මෙතන මෙහෙම තියෙන්න ඕනි, මෙතන ඉරක් ගහන්න කියයි, මෙතන තරුවක් ගහන්න කියයි. දැන් එහෙම මුකුත් නැහැ පිංගත්. දැන් ඔය හිටපු ගමන් අපිට මතක් වෙනවා දෙයි ආමඳුරනේ දැන් ඇත්තටම උඹලගේ ඔළුවේ කොණ්ඩ නැහැනේ කියලා. කවදා හිතුවද මේක මේ හිස බූගාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා? ලැජ්ජාය බෑ. ඉස්සර කොණ්ඩි චුට්ටක් වැඩිපුර කැපුවොත් කැප් එකක් ගලවන්නේ නැහැ ඔළුවේ. ඕක නෙමෙයි දැත්ත. ඇඳට ගිහිල්ලා ඇඳේ විට්ටම් උඩ සරප්පු දෙක ගලවලා නිදාගත්තු අය දැන් පිංගනි ෂෝක් එකට පාවහන්න නැතුව පැවිදි ජීවිතේ කොණ්ඩ නැතුව විලාසිතා එකින් එක පැයෙන් පැය දාපු අය මේ සිවුරක් ඇඳගෙන දවස් දෙකක් තුනක් ඉන්නේ කොහොද? දැන් අපිට ලැජ්ජාවක් තියෙන්න බැහැ නම් කොණ්ඩෙත් නෑ අරකත් නෑ. මේක තමයි පින්වත්නි තමන්ගේ ස්වභාවයෙන් ජීවත් වෙන්න. තමන්ට කැමති කට්ටිය තමන් ළඟ ඉදී නැති කට්ටියයි මතක තියාගන්න. ඉන්නවා කියන්නේම ඔබට වදයක්. කෙනෙක් ළඟ රැඳෙනවා නම් ඒක හරිම වදයක්. එයාව පෝෂණය කරන්න ඕනේ. එයාගේ දුකේදී දුක් වෙන්න ඕනේ. එයාගේ සතුටේදී අපිත් සතුටු වෙන්න ඕනේ. අපිට අපේ වැඩක් කරගන්න. ඔබට කවුරුත් නැති වෙන දවසක් ආවොත් මම නම් සාමාන්‍ය මේ පැවිද්දේ මේ ගොඩාක් අය මට කියනවා සාමිස හරි මුරණ්ඩුයි ටිකක් කියලා. කියන්නේ සමහර ක්‍රමවේද දැක්කහම ඒ මුරණ්ඩුයි කියන්නේ නරක වැඩ කරලා නෙමෙයි. දැන් අපි හිතමුකෝ ධර්ම විකෘතියක් දකිනවා. විකෘතියක් දකිනකොට ඒ විකෘතිය පිළිබඳව ලෝකෙට කියලා දෙනවා අපි. ඊළඟට ධර්මයට හානි වෙන ජාතික තීරණයක් දකිනවා රටේ. ඒ තීරණයට විරුද්ධව අපි කතා කරනවා සංඝයා වහන්සේලාදී. ඒතර සමහරව ඉතින් ආදරයට තමයි කියන්නේ අනේ ස්වාමීනි ඔබ වහන්සේට කරදරයක් වෙයි මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කියනවා. මම මේ කියන්නේ මේකෙන් අපිට වෙන්න පුළුවන් අන්තිම කරදරය තමයි මරණය. හරිනේ. මරණය කියන එක කොහොමත් වෙන එකක්ද නැද්ද? උපරිම තව අවුරුදු 30ක් යද්දි මැරෙන්න පින්වත්නි අවුරුදු 60ක් විතර වෙද්දි නේද? දැන් ඉතින් 28ක් විතර වෙනවා. තව 30ක් විතර යද්දි අපවත් වෙලා යයි. ඒක අනිවාර්යෙන් වෙනවා නම් කොයි වෙලේ වුණත් කමක් නැහැ. ඇයි දැන් රැක ගන්න දේ ඕක වෙනවා කියලා දන්න නිසා පරිස්සම් කරන්න දේවල් නෑ. රැක ගන්න දේවල් නෑ. අරන් තියා ගන්න දේවල් නෑ. නිදහසේ අදත් මෙච්චරයි හෙටත් නැකිට්ට කියලා 아무තු දෙයක් නෑ මෙච්චරයි අනිද්දා නැකිට්ට කියලා අදත් බණ කියන එක දැන් මම අද එක දවස් ස්වාමීන් වහන්සේලාගෙන් ආවා ආයසුත් මේ මොකද දැන් හිතෙන්නේ හෙට දවස ගැන එහෙම කියලා එක දවසක් ඇහුවා. මොනකද ඉතින් හෙටත් මේ ටිකම ලොකු සංසාරෙම ලොකු අපේක්ෂාවක් නැහැ. අදත් ජීවත් වුණත් එකයි හෙට ජීවත් වුණත් එකයි අනිද්දා ජීවත් දැන් ඔය පින්මුතුලට එහෙම නැහැ. කලස් තියෙනවා. ඒ කලස් වලට යන්න ඕනි එක එක මේ කලස් ඔයගලන්ගේ චිත්‍රි පාට කරගන්න ඕගොල්ලෝ යන්න ඕනි. අපිට එහෙම නැහැ. අපි පාට හොරලා තියෙන චිත්‍රේ. හැමදේම දැන් එක එක බල ඒ ඩ්‍රාෆ්ට් එක දිහා බලනවා සතුටු වෙනවා. පාට කරන්න දඟලන්නේ. ඔය පින්වතුන්ට මදි පාට කරනවා පිඹලා බලනවා අර අඩිකෝතුවෙන් හූරලා බලනවා ආයි පිඹලා බලනවා මකලා බලනවා ආයි ගාලා බලනවා නේද වාහනයක් ගන්න ඕනි කියලා හිතුනාම එකක් ගන්නවා ආයි දෙනවා ආයි ගන්නවා ආයි දෙනවා ආයි ගන්නවා ආයි දෙනවා ආයි ගන්නවා අපිට එහෙම නෑ නෙවෙයි යන්න ගත්තාම ඒක යනවා හැප්පුණාම තමයි ආයි එකක් ගන්න බල. ඔන්න වෙනස. මේකෙදි වෙන්න පුළුවන් අන්තිම දේ මරණය නිසා මරණය කොහොමත් වෙන නිසා ඒක ගැන හිතන්නම දෙයක් නෑ. අද මරුණත් එකයි හෙට මරුණත් එකයි අනිද්දා මරුණත් එකයි සතියකින් මරුණත් දෙකකින් මරුණත් එකයි. ඒක ස්වභාවය. එතනට මෙහා වෙන්න පුළුවන් දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා මේ රටේ හදාගෙන ඉන්නවනේ මිනිස්සු හදාගෙන ඉන්නවා බ්‍රෑන්ඩ් එක. මේකෙදි වෙන්න පුළුවන් නරකක් තියෙනවා. ඒ තමයි මිනිස්සු බනහන එක නවත්තන එක.
දැන් මේකෙදි වෙන්න පුළුවන් නරකදී මිනිස්සු බනහන එක නවති. දැන් මටද පාඩු මිනිස්සුන්ට. මගේ පිටුතරට තේරෙනවා මේ අපිට නැති වෙන්න දෙයක් මේක නෑ පින්වත්. අපි මිනිස්සුන්ගේ මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ගාව තියෙන ඔබට දෙන්න දෙයක් විතරයි. ඔබ ඒක ගන්න තරම් කාලයක් අපි දෙනවා. ඇතේ කියලා හිතුණු දාට අත් දෙක පීදගෙන ආපහු කැලේට යනවා. මේක හරිය නිදහස් ජීවිතයක්. මේ යථාර්ථය තේරුම් ගත්තාම පින්වත්නි ජීවිතෙත් එක්ක මේ ඔට්ටු වෙන්නේ යන්නේ නැහැ. ඕනම පරිසරයක හිතේ පරිසරයට අවනත කරලා ජීවත් වෙනවා මිසක් පස්සෙන් දුවන්නේ යන්නේ නැහැ. මේකට සාමාන්‍ය ගිහි ජීවිතයට එන ගෙදරට ආවහම ඔන්න අපේ ඥාතියෙක් මියදෙනවා. දැන් ගොඩක් අය මේ මියදුනාට පස්සේ එයා ජීවත් වෙලා හිටපු කාලේ කරපු දේවල්, hina වෙච්ච විදි, කතා කරපුවා, ඒවත් එක්ක ආයිත් ශෝකයක් ඇති කරගන්න කෙනෙක් කරන්නේ විකනේ ඔබ නෙමෙයි. මමත් එහෙම කරලා තියෙනවා. ඒ තමයි සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය. ඒක දරා ගන්න බැරුව මිනි වලගාවට යනවා, කෝට් නිතු හිටවනවා, ඉටිපන්දම් ගහනවා නේ, හඳුන් කූරු ගහනවා, ස්මාරක ගහනවා, ඒ වගේ නම් ගහනවා. ගෙවල් වල මේ හිත හදාගන්න බැරි කමට අර ෆ්ලෙක්ස් print කරනවා. අම්මේ ඔබට නිවන් සුව කියලා ගහනවා, ආයි අපි අතරම උපදින්න කියලා ගහනවා. හැම තැනම ගෙදර බෝඩ් ගහලා මල් දාලා අපි අර දුක පිටකරන්න බලන කොච්චර මේ මිනිස්සු පොඩි ළමයිද කියලා. ඇත්තටම ඒ දුක පිට කරන්න අපි ෆ්ලෙක්ස් වල අපිම ගිහිල්ලා අපිම ලියලා ඕක ගහන්න මේක ගහන්න කියලා ඒක ගෙනල්ලා එල්ලගෙන ඒක දිහා බල බල සතුටු වෙනවා. මේ කොච්චර මුලාවක්ද? ට්‍රීවිල් එකේ පිටිපස්සේ ගහ ගන්නවා. සින්දු තාත්තා මැරිච්ච කෙනෙක්ගේ පුතෙක් ඒ දවස්වල නිතරම අහන්නේ කොයි සින්දුද? තාත්තා ගැන ලියවිච්ච, තාත්තා මැරුණාට පස්සේ කියවිච්ච සින්දු. අම්මා මැරුණොත් ඒ කාලේ එයාගේ වැඩිපුර මහාන සින්දු ගානට යන්නේ අම්මා ගැන කියවිච්ච සින්දු. ඉතින් මේවා මහා බොරු වැඩ. මම මේ කියන්නේ මේ ඇත්ත තේරුම් ගන්න කම්ම තාත්තා අපිට මේ සසරෙන් මිදෙන්න වෙන්නේ නැහැ. මේ ඇත්ත මූණ දෙන ශක්තිමත් කෙනෙක් බාට වෙයි. යතින්ද කීලෝ පටවෙන් සිතෝසිය චතුප්පි වාතේබි අසම්පකම්ප. ඉන්ද්‍රකීලයක් වගේ ඇත්ත තේරුම් ගන්න. ඒකට මූණ දෙන්නේ මම නිතර කල්පනා කරන එකක් දැන් අපි අපවත් වෙනවානේ. ඔබට මේ කතාව පුදුමයට කාරණාවක්. මම මේ ඊයේ පෙරේදත් පොඩි සාහිණාසන්ට කිව්වා ආයතුන් මට නම් නිකම් මරණයක් එපා. හාන්සි පුටුවේ මරණයක් නම් එපා. ඔය පිංගුතුල වෙනස් කතාවක් ඔය පිංගුතුල ප්‍රාර්ථනා කරන්න මොනවද? ඔය පිංගුතුල හිතන්නේම හාන්සි පුටුවක රෑ නිදාගද්දි උදේ මැරලා හිටියොත් හොඳයි. මං නම් කියන්නේ මට නම් එහෙම මරණයක් එපා. වෙනස්නේ. එනවනම් හොඳම එකෙන් එන්න. මගේ ඇස් ඉස්සරහාම මේ ඇඟේ මස් ටික දිය වෙලා යනවා මට දකින්න පුළුවන් වුණොත්. ලාභයක්ද අලාභයක්ද? කොයි සහ ලාභයක්ද? ඇයි දෙයනේ මේ ශරීරය ගැන මේස අවබෝධයක් තියෙන වෙලාවේ මගේ ඇස් දෙකටම මේකේ තියෙන මස් ටික දිය වෙලා යනවා දකින්න පුළුවන්කමකුත් ලැබුණොත් ඒක ලාභයක්ද අලාභයක්ද? වන්දනේ ප්‍රාර්ථනා කරන්න. මම ප්‍රාර්ථනා කරන්නේ මේ බුදුදහම ඇහෙන කාලේ මේක තේරුම් ගන්න. මේ යථාර්ථය Tamanටම මේක Tamanගේ අම්මෙක් තාත්තෙක් නැති වෙච්ච වෙලාවක Tamanගේ ඇඟට අසනීපයක් අමාරුවක් ආපු වෙලාවක මේක දිහා බලලා මේක නේද බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා ඇත්තම නේද කියලා එවිඩන්ස් එක්ක සාක්ෂි එක්ක අපිට පිළිගන්න පුළුවන් නම් මම ඒකම නිතර ප්‍රාර්ථනා කරන දෙයක් නොමිලේ මරණයක් නම් එපා. මේ පාර එනවනම් හොඳම එකෙන් එන්නකො බලන්න. මාරයට පුළුවන් මරණය ගේන්නනේ. ඒක කොහොමත් එයාගේ අතේ තියෙන එක. එයාද දිනන්නේ අපිට දිනන්නේ කියලා අදාළ වෙලාවෙදි බලන්න පුළුවන්. නහයෙන් කටින් බට ගහලා අර ඔට්ටු වෙන ජීවිතයක් එක්ක ලැබෙන මරණයක්. මම කියන්නේ. මේක මගේ පුද්ගලික කතාවක් හරිද? බුදුහාමුදුරුවෝ මේව කියලා නැහැ කියලා කවුරු හරි කියයි. ඉතින් මට මේ සංස්කාර පිළිබඳව හිතෙන විදිය කොහොමත් මැරෙනවා නම් ඒක මට කොහොමත් එකයි. මේක දැක බලාගෙනම ෆීල් කරගෙනම යන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? නිකම් මැස් වාගෙන මේ බුද්ධෝත්පාද කාලේ අයින් කරගන්නවට වඩා මේ ඇත්ත
තේරුම් ගත්තාම එදිනෙදා ජීවිතේදී අර මං කිව්වේ අර ෆ්ලෙක්ස් වල print කරනවට වඩා සින්දු අහනවට වඩා කවි ලියනවට වඩා ආයිතර පරණ කසාද බඳපු දවසේ වෙඩින් ඇල්බම් එක පෙරලගෙන අනේ මෙහෙමයි තාත්තා හිටියේ අනේ මෙහෙමයි අම්මා හිටියේ පව් අප්පා කියලා හිතනවට වඩා පිළිවෙල තමයි ඒවං භාවි ඒවං ධම්මෝ මේක මේ හැම කයකටම පොදු ස්වභාවයක්. ආයි මේ මරුණයි කියලා ඒ නිසා පුදුම වෙන්න දෙයක් නැහැ. මරුණයි කියලා කලබල වෙන්න දෙයක් නැහැ. මරුණයි කියලා මේ අඬන්න දොඩන්න දෙයක් නැහැ. මරුණා නම් මොකද අදුම බුදුරජාණන් වහන්සේ කියනවා මේ මුණ්ඩරාජ සූත්‍රයේදී අලබ්බනියට්ටාන සූත්‍රයේ තියෙනවා මෝඩයෝ මොකද කරන්නේ අන්ධ බාල පෘථග්ජනයෝ ගෙදර මලගයක් වුණාට පස්සේ ව්‍යාපාරත් වහනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ කඩයක්වත් වහන්න එපා කියලා අරගෙන ඉන්න. දැන් ඔබට කඩයක් තියෙනවා නම් ඔබේ ගෙදර මලගයක් වුණොත් ඔබ මොකද කරන්නේ? ඔයගොල්ලෝ සති දෙකකට තුනකට කඩේ වහලා මුළු බිස්නස් ඔක්කොම පාඩු කරගෙන එහෙම කරනවනේ. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා බලන අංගුත්තර පංචක නිපාතයේ අලබ්බනීය මුණ්ඩරාජ වර්ගයේ මුණ්ඩරාජ සූත්‍රය අලබ්බනීයට්ටාන සූත්‍ර කියන සූත්‍ර දෙකේ මානනි මෝඩ මිනිස්සයා අන්ධ බාල පෘථග්ජනයා ගෙදර මලගයක් වුණාම එයා කොහොමත් මැරෙනවා. එයාගේ වැඩත් පාඩු කරනවා. නොකා නොබී වැහැරෙනවා. සිහි මුර්ජා වෙලා වැටෙනවා. වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තේරුම් ගන්න ආර්ය ශ්‍රාවකයා ආයි සුත්‍රෝත්තර ආර්ය ශ්‍රාවකයා කොහොමද කරන්නේ? මේ තමයි ජීවිතයේ ස්වභාවය. මා විසින් මේ පිළිගත යුතුයි. මා විසින් මේට අනුගත විය යුතුයි. මට මේක ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. එච්චරයි. ඉතින් ඕකට තමයි කරණීයමෙත සූත්‍රය ගත්තොත් සන්තුස්සකෝච බලන්නකෝ යථාර්ථය සුබරෝච එයාව පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්ද බැරිද? අප්පකිච්චෝච එයාගේ කෘත්‍යයන් වැඩිද අඩුයිද? අල්ප වූ කෘත්‍ය ඇති බව. සල්ලහුක වුත්ති සහැල්ලු ගති පැවතුම් ඇති බව. සන්තින්ද්‍රිය එයාගේ ඉන්ද්‍රිය සංවරයිද අසංවරයිද? එයා මේ ලෝකේ පස්සේ දුවන කෙනෙක් නෙමෙයි සන්තින්ද්‍රිය ඉන්ද්‍රිය සංවර කෙනෙක්. සංසුන් දමණීය වූ ඉන්ද්‍රයන් නැති අය. ඉතින් ඊට පස්සේ සක්කෝ මෙයා දක්ෂයි. බලන්න මරණය ගැන දැනගත්තාම බහිනකොට බෝඩ් එක දිහා බලනවා මෙතන මිනි මැරෙන තැනක්ද නැද්ද කියලා. දැන් මරණය ගැන දන්නේ නැති අය තමයි ජීවිතේ විශ්වාසයෙන් පැනලා මේ ගිලිලා යන්නේ. මරණය ගැන දැනගත්තාම වාහන ස්පීඩ් එක ඕනවට වඩා වැඩි නම් මතක් කරනවා මැරෙන්න පුළුවන් වේගය අඩු කරගන්න. දක්ෂයි අසක්කෝ හැම දෙයකටම දක්ෂයි. උජුච රිජුයි. එයාගේ වැඩ එයා මේ ජීවිතේ පරිස්සම් කරගන්න කියලා බොරු කියන්නේ සමාජය අතරමං වෙන්නේ නැහැ. එයා රිජුයි. ඒ පරිස්සම් කරන්න ජීවිතයක් වටිනාකමක් දී හැකි ජීවිතයක් නැහැ. සූජුච මනාව වූ පැවතුම් මනාව වූ ඍජුභාවයක් තියෙන. සක්ක උජුච සූජුච සුවචෝචස් මුදු අනතිමානි. ඍජු වගේම මෘදුයි. මුදු. අනතිමානි. එයා ගාමේ ලොකුකම් මාන්න නැහැ. හරිම නිහතමානී අය. මෘදු වෙයි ඍජු වුණාට මෘදු වෙයි හැම දිනෙකම මැරෙනව නැති වෙනවා කියලා දැනගත්තට පස්සේ ඒ මෘදු භාවයෙන් කටයුතු කරන්න පුළුවන්. බලන්න මෙයාගේ సంతානය කොයිතරම් මේ සැහැල්ලු පැවතුමකට ගිය సంతානයක්ද කියලා මගේ පින්වත්නි. ඔය කතාව කෙනෙක්ට දැන් මම මෙහෙම කිව්වට ඔබට අදීනම් ගිහලා ඕක කරන්න පුළුවන් කමක් නැහැනේ. ආයිත් දැන් මෙතනින් එළියට ගිය ගමන් ওই පින්වතුන්ලා කොහෙද ගිහලා හිර වෙන්නේ? අර මහා ලොකු ජීවිත රේස් එකේ හිර වෙනවා. එනිසා පින්වත්නි මේක උපදවා ගන්න ඕනි භාවනා මානසිකාරයකින්. ඒ කියන්නේ තමන්ගේ අතුලාන්තෙන් එන හැඟීමකින්. ඒකටයි ධර්මදේශනාවට මාතෘකා කළේ මේ පංච උපාදානස්කන්ධයේ සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. ඔකදින යථා භූතං නප්පජානාති කියලා හේකුත්. ඒ කියන්නේ යථා භූතව මේ ස්කන්ධ පහ පිළිබඳව නැත්නම් මේ ජීවිතය පිළිබඳව දන්නේ නැත්නම් දැන් ඕක ගැන දන්නේ නැති කෙනා මේ මගේ පිටුතුලා එළිය එනකොට කට්ටිය දකින්නේ නැද්ද බෑග් කරේ එල්ලගෙන බත් පාර්සල් බැඳගෙන වැඩට යන බස් හෝල්ඩ් වල ඉන්න. අද යනකම් මගේ පිටුතුලා ඒගොල්ලෝ දිහා බලන්න. ඒගොල්ලෝ මේක යථා භූතං පජානාතිද යථා භූතං නප්පජානාතිද?
දන්නේ නැහැ. දන්නේ නැති නිසා දිරණ කය පෝෂණය කරන්න වැඩ කරනවා. මැරෙන කය රැකගන්න තප්පරයක් පාසා දිරණ කය රැකගන්න වැඩට යනවා. මොනවද පින්වත්නි මේ බුද්ධෝත්පාද කාලයක නක්ෂත්‍රකරුවන් වගේ නැකත් කිය ග්‍රහලෝක බල උළු අහුව තියෙන පැත්ත බල ඕවට නෙමෙයි මේ ජීවිතේ තේරුම් ගන්න ලැබිච්ච අවස්ථාවක්. ඔය මිනිස්සුන්ගේ දිහා බලන්න ඒගොල්ලෝ මේ ස්කන්ධ පහ ගැන දන්නේ නැහැ. මේ ගැන අපේක්ෂාවක් ඇති කරගෙන මේ ගැන දුවනවා. අවසානයේදී ඒගොල්ලෝ දිනුන්ද පරාදද? ඉංජිනේර්ස්ලා වෙන්නේ නැති, ડોක්ටර්ස්ලා වෙන්නේ නැති, සයන්ස් කරන්නේ නැති, මැත්ස් කරන්නේ නැති, ලෝයර්ස්ලා වෙන්නේ නැති, ජජර්ස්ලා වෙන්නේ නැති. ජීවිතේ දිනුන්ද පරාදද? ඇයි වයසට ගියා නම්, ලෙඩ වුණා නම්, මැරෙනවා නම් එයාලගේ ජීවිතේ පරාදයි. හැබැයි යම් කෙනෙක් යථාභූතම් පජානාති යමෙක් මේක ගැන නිවැරදිව දැක්කොත් එයා පාරේ ඉන්න කූඩාරමක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා ජීවිතේ දිනුම්ද පරාදද? ඒ කියන්නේ මේ බලන්න පිටින් මෙයත් වයසට යනවා, අර ඒ ડોක්ටර්ත් වයසට යනවා, ඉංජිනේර්ත් වයසට යනවා, වයිලටුත් වයසට යනවා, කූඩාරම ඉන්න කෙනාත් වයසට යනවා. එතකොට කොහොමද දිනන්නේ? මෙයා පින්වත්නි මේ දිරණ කය පෝෂණය කරන මුළු ජීවිතේම වේස්ට් කරලා මෙයා මේ ජීවිතේ පෝෂණය කළ වැඩක් නැහැ කියලා දැනගෙන වේස්ට් වෙච්ච ජීවිතේ වේස්ට් වෙන්න ගිය ජීවිතේ වේස්ටේජ් එකකට නොයවා වේස්ටේජ් කියන්නේ අපි කියන්නේ වේස්ට් කරන්න නොයවා මේක අපතේ නොයවා පරිහරණයට ගන්නවා මගේ පිටකනේ ජීවිතයක් ලෙස පැවිද්දෝ වගේ. මහානකමට ආපු කෙනා මොකද කරන්නේ? ජීවිතේ අපතේ යවන්නේ නැතුව ජීවිතේ පිළිබඳව තේරුම් ගන්නවා. අරගෙන ඒ ජීවිතෙන් ප්‍රයෝජන ගන්නවා. දැන් මේ අපි පින්වත්නි නිନ୍ଦ අරවා මේවා මේ ජීවිතේ නිନ୍ଦ කියන්නේ වඳ භාවය. බුදුරජාණන් වහන්සේ එහෙම සිහිපත් කරයි. කෑම බීම කන්න ඕනවට වඩා කල් ගන්න එපා. පුළුවන් තරම් දවසට එක වේලක් වළඳුවත් මිනිස්සෙක් මැරෙන්නේ නැහැ. එක වේලක් වළඳලා ඉතුරු වෙලාවෙදි මේ මානසිකාර්යය කරන්න. කණ්ඩවත් වෙලාව ගන්න එපා. ඕනවට වඩා නිදා ගැනීම ගැන කවර කතාවක්ද? මේක මේ වෙලාවේ තේරුම් ගත්තේ නැත්නම් ආයි තේරුම් ගන්න වෙන්නේ නැහැ කියලා දැනගත්තොත් මෙයාට මේ පංචස්කන්ධය පිළිබඳව මේ ජීවිතය පිළිබඳව මේ අවබෝධය ආවොත් මගේ රත්තරන් පින්වත්නි. යාපහු කවදාවත් හරිද? කවදාවත් මේ රූපය පිළිබඳව අපේක්ෂාවක් තියන්නේ නැහැ. කොච්චර ලස්සන, කොච්චර හොඳ, කොච්චර සැපසහගත වේදනාවක් ආවත් අම්මා තාත්තා අක්කා නංගි බිරිඳ ස්වාමියා කියලා අඳුනා ගන්න සංඥාවන් දැන් බලන්න ඔය පින්වතුන්ලා කසාද බැඳින්නේ නැතිනේ. බඳිනකොට විවාහ වෙනවා කියලා කලේ මොකද්ද? දැන් ඔය පින්වතුන්ලා කොළඹ පැත්තේ බිරිඳ සමහරකට මාතර පැත්තේ වෙන්න පුළුවන්. ඒ උපදිනකොට දෙන්න මේ අද්ද කල්ලගෙන ඉපදුනා. නෑනේ ජීවිතේ කාලයක් ගෙවිලා අවුරුදු 18ක් විතර ගෙවිනාට පස්සේ තමයි පාරේ මහමගදී තමයි ඔය බිරිඳ වහරි ස්වාමියා වහරි හම්බ වෙන්නේ. ඔක ඇත්තද නැද්ද? ඇත්ත. ඊළඟට බලන්න ඒකට සංඥාවක් ගොඩනගාගෙන ගෙදරට ගෙනල්ලා අවුරුදු ගානක් ඒකත් එක්ක ඔට්ටු වෙලා අන්තිමට දැනුත් ඒවත් එක්ක ඔට්ටු වෙන්නේ නැද්ද? බලන්නකො කොහේවත් ඉන්න එකක් අරගෙන ඇවිල්ලා දැන් ඔබට අනුරාධපුර පැත්තේ ඉන්න මේ කාන්තාවක් හෝ පිරිමියෙක් දුවක් මැරුණයි කියනකොට ඔබට දුක හිතෙනවද? ඇයි දුක හිතෙන්නේ නැත්තේ? එයා මේ අපේ නෙමෙයි කොහෙවත් ඉන්න එක්කෙනෙක්. ඒ කොහෙවත් ඉන්න කෙනාව ගෙදරට ගෙනාවට පස්සේ දුක හිතෙන්නේ කොහොමද? ගොඩනගා ගන්න සංඥා. නේ බිරිඳ ස්වාමියා දරුවෝ අරක මේක කියලා ගොඩ බල්ලෝ සමහර මේ බල්ලි පැටවු දාන්නේ වෙන කොහෙවත් වවුනියාව හරි. ඉන්ටර්නෙට් එකෙන් බලු පැටියව ගෙනල්ලා මගේ කියලා බල්ලගේ මැත්තේ දුක් වෙනවා. අම්මා පැත්තක තාත්තා පැත්තක සහෝදරයෝ පැත්තක අපිට කිසිම ඥාතිකමක් නෑ. අපි ගෙනල්ලා අර බලු පොතක් තියෙනවනේ උප්පැන්නේ ඒකට අයිතිකාරයාගේ නමට දාන්නේ අපේ නම. දාලා බ්‍රීඩ් එක දාලා නමකුත් දාලා කලර්ස්ුත් දාලා මොන කලර්ස්ද කියලා. හරිද? මේ බලන්න මේ කොච්චර අහක යන කුණු ගොඩවල් ගෙනල්ලා අපි දුක් විඳිනවද කියලා මිනිස්සු. මම මේ කියන්නේ එතකොට බල්ලෝ ගේන්න එපා කියලාද? පොතේ නම ලියන්න එපා කියලාද? නෑ ලියන්න.
හැබැයි මතක තියා මේ මං කියන්නේ මේ සංඥාව එළියෙන් ගෙනාපු එකක්. ඒකත් එක්ක අපේක්ෂා බල්ලා මැරුණොත් මොකද කරන්න ඕනේ? ඔය කියන බල්ලා මැරෙන. මොකද කරන්න ඕනේ? එන්නම් ඉතින් පාංශ කූලක් දීලා හත් දවසුත් දීලා නේ දේවත් කරන්නේ. මං කියන්නේ කමක් නැහැ ඒව කළාට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හොඳයි කරන්නේ ඒක. අඬලා දොඩලා වැළපෙන එක තේරුමක්. කලයුත්තේ කුමක්ද? බල්ලා මැරුණා නම් වලක් කැපුවා වලට දැම්මා අලුත් බල්ලෙක් එනවා. ඉතින් බල්ලා විතර නෙමෙයි කෙල්ලත් උමයි කොල්ලත් එහෙමයි ස්වාමියාත් එහෙමයි භාර්යාව මැරුණා නම් වලට දැම්ම අලුත් භාර්යාවක් ගේන එකට නෙමෙයි මම මේ කියන්නේ. ආයි මේ දවල් වැටිච්ච වෙලේ රෑ වැටිච්ච වෙලේ දවල් වැටෙන්න ඕනේ නැහැ. දැන් කරන්න ඕනේ ඇති යන්තම් මේවා ඔක්කොම ඉවරයි දැන් මම නිදහසේ ඉන්න ඕනේ දැන් මට හොඳට ධර්ම අවබෝධය කරන්න පුළුවන් කාලයක් මේ තමයි ජීවිතයේ ස්වභාවය කියලා කුරුල්ල වගේ ජීවිතේ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. අපි පැවිදි වෙනකොට ඇත්තට මම මහාන වෙන්න ලොකු හේතුවක් වුණා අපේ තාත්තගේ මරණය. මේ කලින් කියලා තියෙන ඒ නිසා මම මේ කියන්නේ. එදා මට ඒක ශෝකයට කරුණා. හැබැයි මම අද හිතනවා හොඳ වෙලාවට එදා තාත්තා මැරුණේ කියලා. ඒකට ආත්මార్థකාමී තමයි. මේ මගේ පැත්තෙන් මං හිතනවා එදා වැරදිලාවත් තාත්තා නොමරුණා නම් මේක ආත්මార్థකාමී නේද? ඒ යාගේ ජීවිතේ සබ්බම් පහය ගමනියන් හැමෝටම මේක අතහැරලා දාලා යන්න වෙනවා. මරණ ධම්මෝම්හි මරණං අනතීතෝ. අපි ඔක්කොම මරණයට ගොදුරු වෙච්ච අය. මරණ ධම්මම්මා මියති අලබ්බ නීයට්ටානං අනේ මැරෙන්න එපා කොට වැඩක් නෑ අපි හැමෝම මැරෙනවමයි ඒ නිසා තාත්තා මැරෙනවමනේ. එයා ඒ වෙලාවේ මැරිච්ච එක හොඳට ගියා. එයා ඒ වෙලාවේ නොමරුණා නම් අද වෙනකොට කොහොමද මැරිලා? ධම්මවිජය ස්වාමීන් වහන්සේත් නැති වෙන්න පුළුවන්. නිසා මේ හැමදේම වෙන්නේ හොඳට තේරුණාද මම මේ කියන්නේ. මේවා අපේ ජීවිතයට ලැබෙන්නේ මේවා ගුරුවරු. මම එකයි කිව්වේ අකීකරු දරුවා කියන්නේ ඔබට සම්පතක්. අකීකරු භාර්යාව මද්ද්‍රව්‍ය පානය කරන ස්වාමියා කියන්නේ මගේ රත්තරන් පිඟුනේ ඔබට සම්පත්. ඒව ප්‍රාර්ථනා කරන්න. මට අකීකරු දරුවන් ලැබේවා. මට අකීකරු අසත්පුරුෂ භාර්යාවන් ලැබේවා ප්‍රාර්ථනා කරන්න. හොඳ භාර්යාවක් ලැබුණොත් ඒ මත්තෙම එල්ලිලා ජීවිතේ නාස්ති වෙලා අන්තිමට සසර මුලා වෙනවා මිසක අවබෝධයකට කොයිද තැන? යාර එක රහත් මෙහෙණින් වහන්සේ නමක් රහත් වෙනවනේ මේ දරුවෝ සලකන්නේ නැති නිසා මුන්ට කරලා වැඩක් නැහැ. මයි යනවා යන්න මෙහෙණි ආරාමයකට කියලා ගියා ආරාමයකට. ආරාමයට ගිහිල්ලා ටික කාලයක් ඉද්දි මෙහෙණි ආරාමෙන් මෙයාට මේ ධර්ම කරුණු ඇහෙන්න පටන් ගත්තා. මෙහෙමයි පංචස්කන්ධය අනිත්‍යයි දුකයි දැන් ටික මොකද උනේ? රහත් වුණා අන්තිමට ගිහිල්ලා. දැන් බලන්න මේ අම්මට එදා දරුවෝ සැලකුවා නම් අම්මා රහත් වෙයි. එහෙනම් සලකන එකද හොඳ නොසලකන එකද හොඳ? කිසා ගෞතමීගේ දරුවා මැරිච්ච නිසානේ අද අපි කිසා ගෞතමී ගැන කතා කරන්නේ. හදීසියවත් කිසාගේ දරුවා නොමරුණා නම් අදටත් කිසා කොයිද? ගෞතමිය සසරේ අදට කිසා ගෞතමී. පටාචාරාවගේ දරුවව කුසෙක් අරගෙන ගිහිල්ලා මා කෙනෙක්ව ගහගෙන ගිහිල්ලා ගියේ එක හොඳයිද නැද්ද? ඔබ කියන්නේ. එහෙම ගියේ නැත්තම් අද අපිට කෝ පටාචාරාවක්. හරි. හදීසියවත් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට මහල්ලෙක් දෙඩෙක් මලකඳක් නොපෙනුණා නම් කෝ අපිට බුදු කෙනෙක්? සමේ මහල්ලු ලෙඩ්ඩු මලකඳවල් දකින්න එක බය වෙන්න කාරණාව ඒක අවබෝධය අභිනිෂ්ක්‍රමණයට කාරණාවක් කරගෙන. ඒවා දකින්නකොට මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් දකින්නකොට දෙයි හාමුදුරුවනේ මේකනම් ජීවිතයත් අපි මොකක්ද මේ කරන්නේ කියලා මේකෙන් එතරට යන්න උත්සාහ කරනවා. වෙන හැමදේම ගහක් හෙල්ලුණත් කඩාගෙන ඔබේ දේපල ඔක්කොම විනාශ වුණොත් අත් දෙක බැඳගෙන සාදු කියන්නේ. ඒවා ඉතුරු වුණොත් බය වෙන්න. කයි කියන්නේ දන් දෙන එක එහෙම ඒවා පිංගදී මේවා නැති වෙනවා කියලා දැනුණාම දන් දෙන්න ආපහු මේ
මේ බය වෙන්න එපා. Tamanට තියෙන දෙයක් මගේ රටට යාන වාහන ගෙයක් දොරක් ඉඩමක් කඩමක් අපිට නෙමෙයි අපිට ඒව ඕනේ. ඕන කෙනෙකුට දෙන්න. මේ කිසිම දෙයක් අරයි යන්නේ නැහැ මගේ රටට. හෙට මැරෙන්න පුළුවන්. යාචකෙක් අපි ගාවට ආවම අපිට දැනෙන්න ඕනේ. මේ මිනිස්සයා බඩගින්නේ. මම මේ මිනිස්සුන්ට අද මගේ අතේ තියෙන රුපියල් 100 කන්න දෙනවා. හෙට මම මැරෙයිද කවුද දන්නේ? මේ දිනදා ජීවිතේට ඒකයි රට්ටපාල මහරහතන් වහන්සේ අම්මට කියනවා මේ අම්මේ මට ආදරෙයි නා ඕගලන්ගේ ධනෙ ඔක්කොම එකතු කරලා පෝර බෑග් වල ගැට ගහලා ගඟේ ගිල්ලවන්න කිව්වා. පේනවද දරුවෝ ඇයි මේ රහත් වුණාට පස්සේ බල ඉතින් ඒ වගේ වටිනාකමක් නැහැ මගේ රත්තරන්. ඒවට වටිනාකම් පණවන්න යන්න එපා. සත්වයා මුලා වෙලා ඒවට වටිනාකම් පණවන්න යන නිසාමයි සත්වයට මේ සසර අතහැරෙන්නේ. මේ මහා ලොකු දෙයක් ඔබට තේරෙනවනේ. නිවන කියන එක මෙතන තියෙනවා. ඔබ මේක තේරුම් ගත්තොත් ඔබ මේ ජීවිතයට ආදරය කරන්නේ නැහැ. ඔබ මේ ජීවිතයට බලාපොරොත්තු දෙන්නේ. ඔබ මේ ජීවිතේ මුකුත් බලාපොරොත්තු වෙන්නේ. ඇයි? ඔබ දන්නවා ජීවිතයේ ස්වභාවය මේකයි කියන්නේ. එහෙම දැනගත්තට පස්සේ ජීවිතය පිළිබඳව තියෙන ආශාව අතහැරිලා එක එක වස්තු උපාදානීය වීම අතහැරෙනවා. අලුතෙන් වෙන උපාදානියන් අතහැරෙනවා. උපාදානීය වෙලා තියෙන වගේ තණ්හාව ටිකෙන් ටික ගැලවෙන්න පටන් ගන්නවා. දුව පුතා මේගොල්ලොත් එහෙමයි, ඒගොල්ලොත් එහෙමයි, මේගොල්ලොත් එහෙමයි කියලා. ඔබේ දුවෙක් පුතෙක් පැනලා ගිය දවසක නිම යනෝනේ දුවලා එහෙම පැනලා වෙන අයත් එක්ක. එදාට මොකද කරන්න ඕනේ? මම දැකලා තියෙනවා එහෙම තැන්වලදී අම්මලා කරන්නේ මේ අනේ ඉතින් ඔච්චර ආදරෙන් ඇදුවා අපේ මූණේ දැලි ගාලා පැනලා ගියා අරකයි අඬන්න එපා. ඒ කොනේ ඉඳන් මේ කොනට පෙරලෙන්න පෙරලි hina වෙන්න. දෙයි ආමඳුරනේ ඇතියන්තම් මේක ගැලවිලා ගියා දැම්ම යනවා යන්නේ කියලා අත් දෙක පී දැම්ම ගෙදර ලොක් කළා යන්න ආරන්නේකට. වෙනස්ද මේ කතාව? මේක වෙනස් තමයි. බුදු කෙනෙක් පහළ වෙලා වෙනස්ම දෙයක් තමයි ලෝකෙට කිව්වේ. උන්වහන්සේට සමහරකෝ ඔබ වහන්සේ මේ නැති වෙන්න කතා කරනවා කිව්වා. එහෙමයි මම නැති වෙන්න කතා කරනවා මිනිස්සයාගේ මේ සංසාර දුක. ඔබ වහන්සේ එපා කියනවා කිව්වා. ඔව් එපා කියනවා මිනිස්සයාට දුක් විඳින්න එපා කියනවා මම. ඔබ වහන්සේ විඳින්න කියනවා. ඔව් මම මේ සැප මිනිස්සුන්ට විඳින්න කියනවා. දෙන්නස් චෝදනා කරාවිද? ඔබ වහන්සේ ඡය වෙන ධර්මතාවයක් කියන. ඔව් මිනිස්සයාට මම ඡය වෙලා යන්න කියන්නේ මේ ලෙඩ විවි මෙරි මෙරි යන සසර වැඩක් නැති නිසා. පිටත් ඔබට කියන්න තියෙන ඒ ටික තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන නිර්වාණය. මෙන්න මේ ජීවිතයත් එක්ක බැඳිච්ච නිර්වාණයක්. මේක අතර මේ ධර්ම දේශනාව ඇතුළේදී උනත් මේ කියවිච්ච පුංචි කාරණා ටික ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මගේ පින්වත්නි මේ නිර්වාණය පැත්තකින් දැන මේ ජීවිතේ හැරි අඩුම ඔබට සතුටින් ඉන්න පුළුවන්. එහෙම දැනෙන්න මේක කියනකොටම සනීප නැද්ද? හදවතට තට්ටුවක් දාන්න මේ කියන කතාව සනීප නැද්ද හිතට? ඔබ හිතන්න මේ මානසිකත්වයේ ඔබට ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් සදාකල් ඔය සනසීම ඔබට ජීවත් වෙන්න බුදුදහමේ උගන්වන්නේ ඔන්න ඕකයි. එහෙම නැතුව මල් පූජා කරනකොට මැද්දට දම් පාට මලක් තියලා වටේට කහ පාට මල් තියන්න කියලා දෙන සූත්‍ර නැහැ. නෑනේ. එහෙම සූත්‍ර නැහැ. මේ ඒව හොඳයි ඒව නරක දේවල් නෙමෙයි. නමුත් බුදුදහමේ හරපද්ධතිය මේකයි. සමහර ඉස්සර බුදුන්ට වදමල් පූජා කරන්නේ. ඉතින් මන් දන්නේ ඇයි කියලා බුදුන්ට දිය බෙරළිය මලුත් පූජා කරලා තියෙනවා බුද්ධ කාලේ. ඔබට තියෙන්නේ වද නම් පූජා කරන්න. වදත් නැත්තම් මොකද පූජා කරන්න. බුදුහාමුදුරුවෝ අපිත් එක තරහ වෙන්නේ. නැස්ස කියලා දුන්නු ධර්මතාවයේ තේරුම් අරගෙන ආමිසයෙන් අර මදාරා මල් ලියනකොට කිව්වනේ මට මේ මදාරා මල් ලියන එක නෙමෙයි හොඳම පූජාව ප්‍රතිපත්ති පූජාවයි කියලා. දිව්‍ය ලෝකෙන් මල් ලියනකොටත් එහෙම කොහොනම් අපේ මේ ගස්වල වතු වල තියෙන වතු සුද්ධයි දහස් පෙතියයි දීලා උන්වහන්සේව රවට්ටන්න අපිට බෑ. දහස් දෙමේ 100,000 පෙතිය දුන්නත් වැඩක් නෑ.
අවබෝධ කරගත යුතු ධර්මතාවය අවබෝධ කරන්න. එතනින් එහාට ඔබට බුදුරජාණන් වහන්සේවත් අතහැරෙනවා මිසක්. ඒකයි මගේ බුදුරජාණන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවා මහණෙනි. උඹලට මමවත් වෙන කවුරුවත් නෙමෙයි සරණට ඉන්නේ. කවුද? ධර්මයයි සරණට ඉන්නේ. තමන්ට සරණ කරගන්න. ධර්මයේ සරණ කරගන්න, තමන්ව සරණ කරගන්න. තේරුම් මං කියන්නේ දෙන්නයි සරණට ඉන්නේ. කවුද? එකක් ධර්මයේ, එකක් තමන්. එහෙම නැතුව ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්ම පරියාය අහන්න පුළුවන්, සරණක් වෙන එකක් බෑ. ඒ පරියාය අහපු නිසා තමයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. නිසා මේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ ගෝරතර භයානක සසරින් මිදලා යන්න ඔබට මේ සිහිපත් කළ ධර්ම කාරණාවනොත් ඒකාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම් දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සම්මෙත් දෘෂ්ටික දේවී දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ත ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිවනින් සුවසේම නිවෙත්වා මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්මදේශනාව අවසන් කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.